හොඳයි ළමයි සුබ දවසක් සියලු දෙනාටම. හොඳයි. අපි අද ළමයි දැන් මේ ගණිතයේ විෂය ඔයගොල්ලන්ගේ 9 ශ්‍රේණිය. හරි 9 ශ්‍රේණිය අන්තිමට අපි පන්ති අවසන් කරද්දී මිනෝංගොඩ ඇඩ්මින් ආයතනයේ සහ කෙහෙල්ලැල්ල ආයතනයේ අපි අන්තිමට ළමයි කරේ 23 වෙනි පාඩම. නේ වර්ගඵලයේ පාඩම තමයි අන්තිමට කරේ. ඒතර අපිට තාම මාසයක් තව දෙකක් විතර යනකම් පන්ති ආරම්භ කරන්න වෙන්නේ නැහැ. පාසල් ආරම්භ කරන්න වෙන්නේ නැති වෙයි. ඒක නිසා දැන් මේ අවසාන වාරයේ ඔයගොල්ලන්ගේ ගණිත විෂයේ 9 ශ්‍රේණියේ අවසාන වාරයේ අපිට තව පාඩම් ගොඩක් නෑ පාඩම් 4ක් හෝ 5ක් වගේ ඉතුරුලා තියෙන්නේ. ඒ ටික මේ විදිහට වීඩියෝස් 5කින් හරි මම ඔයගොල්ලන්ට සම්පූර්ණ කරලා දෙනවා. ඒතර මේ වීඩියෝස් වලට ඔයගොල්ලන්ට අපේ පන්තියේ ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරි මේ ආයතන දෙකේ ඒ ළමයිට වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරියේදී පන්ති වලට සම්බන්ධ වෙන අය පන්ති පටන් ගත්තට පස්සේ ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඕනම ළමයෙක්ට මේ වීඩියෝස් බැලුව හැකි. සම මේවල නිබන්ධන ඔයගොල්ලන්ට දැන්ට ගෲප් එක හරහා හරි නැත්නම් මේ නිබන්ධන මම කලින් පන්ති අවසන් දවසේ දුන්නා. අලුත් පාඩම් වල නිබන්ධන මේ අවසාන පාඩම් ටිකේ. නැත්නම් මේ ආයතන වලින් නිබන්ධන ගන්නත් පුළුවන්. හරි. එතකොට දැන් අපි මේ විදිහට ඔයගොල්ලන්ට මේ පන්ති පටන් ගන්නකම් මේ අවසාන වාරයේ පාඩම් ටික දිගටම කරගෙන යනවා. හරි ඒකම ප්‍රශ්න සාකච්ඡා කරන්නේ විභාග ප්‍රශ්න හරිද? පළාත් පේපර්ස් ඒවත් මේ හරහාම කරනවා. ඉතින් මේකෙදි ළමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාලා තියෙනවා මේකේ ගෲප් එක. හරි WhatsApp group එකක් තියෙනවා. ඒ වගේම 6 7 8 9 ශ්‍රේණිය වලට එක group එකක් තියෙනවා. 10 ශ්‍රේණියට තව group එකක් තියෙනවා. 11 ශ්‍රේණියට group එකක් තියෙනවා. ඒකම Telegram group උත් තියෙනවා. ඒවල මම මේ tuts එහෙම papers දානවා. සම මේවල උත්තර පත්‍ර එහෙම දානවා. එතකොට වීඩියෝ එකේ අපි දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට වීඩියෝ එක කරගෙන යද්දී නවත්ත බලන්න පුළුවන්. හරි පොතේ එළිය යන්නත් තියෙනවා. වීඩියෝ එක බලන ගමන් නෝට් එකක් ලියන්න ඕනේ. හරි මම වෙනම මේකේ වෙලාව දෙන්නේ නැහැ. වීඩියෝ එක නවත්තලා ලියන්න පුළුවන් අවශ්‍ය දේවල්. හරි මම මේ අවශ්‍ය ටික ඔක්කොම කියලා දෙන්නම් ලස්සනට අංග සම්පූර්ණව හැමෝටම තේරෙන විදියට. හොඳයි. එතකොට අපි දැන් අන්තිමටම කරපු පාඩම ඔයගොල්ලෝ වර්ගඵලයේ අවසානයේ අපි පන්ති නවත්තපු දවසේනේ. හරි කවයි ප්‍රසංග දෙයට කලින්. එතකොට පන්ති තාම අපිට දැන් මාසයක් කරන්න හම්බුන්නේ නැහැ නේද දිගටනේ. හරි ගිය මාසේ කරන්න හම්බුනේත් නැහැ. හොඳයි. එතකොට අපි දැන් වීඩියෝස් 5කින් විතර මේ අවසාන පාඩම් ටික 9 ශ්‍රේණියේ අවසාන වාරයේ අවසාන පාඩම් ටික විතරයි අපිට ඉතුරුලා තියෙන්නේ. ඒකම තව පේපර්ස් කිහිපයක් මේ විදිහට සාකච්ඡා කරනවා. ඉතින් ඔයගොල්ලන්ගේ යාළුවන්ට කියන්න මේ group එකට සම්බන්ධ වෙන්න. WhatsApp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට වීඩියෝස් බැලුවේ ඇති. හරි. එතකොට ලංකාවේ ඕනම ළමයෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි මේ විදිහට අපි 6 7 8 9 10 11 ශ්‍රේණි 6ටම මේ විදිහට වීඩියෝස් වලින් දැන් උගන්වන්න පටන් ගන්න තියෙනවා. හරි 10 11 ශ්‍රේණිය වල අපි ඊ සතිය පටන් ගත්තා. දැන් වීඩියෝස් කිහිපයක් කරා. දැන් මේ 6 7 8 9 පන්ති වලටත් දැන් පටන් ගන්න මේ විදිහට අපි කරගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ යාළුවෝ පන්ති වල යාළුවෝ හරි සියලු දෙනාටම කියන්න. එතකොට මේ වීඩියෝස් බැලුවේ හැකි අපේ මේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න කියලා. හරි ඒකෙන් එතකොට papers නේ tuts ඔක්කොම ඒකෙන් ගන්නත් පුළුවන්. ඒකට අනිවාර්යයෙන්ම join වෙන්න කියන්නේ. හොඳයි. ඊළඟට අපිට මේ පාඩම සම්භාවිතාව. හරිද? මේක ලේසි පාඩමක් අමාරු නෑ. හරි කොහොමද ඉතින් අමාරු නෑ හරියට තේරුම් ගත්තාම හැම පාඩමක්ම ලේසි. ඉතින් හොඳට අවබෝධයෙන් අහගෙන ඉන්න. දැන් ගණිතය කියන විෂය මේ කටපාඩම් කරන විෂයක් නෙමෙයිනේ. මේ ළමයි ඒකට හොඳට අවබෝධ කරගෙන ඉන්න වෙනවා. අවබෝධ කරගත්තට පස්සේ අපිට මේ තර්කන හැකියාව තියෙන්න ඕනේ. තර්ක කරලා ගණන් හදන්න තියෙන්නේ. හොඳයි. දැන් මේ සම්භාවිතාව කියන සිද්ධිය ළමයි ඇත්තටම අපිට මේක වැදගත්. දැන් 10 පන්තියට ගියත් 11 පන්තියට ගියත් නේ ඕලෙවල් පේපර් එකේ පවා මේ සම්භාවිතාවෙන් ප්‍රශ්නයක් එනවාමයි. හරි. දැන් මේක දැන් ඔයගොල්ලෝ 8 7 පන්ති වල ඉගෙන ගත්ත ළමයි මතකද අර විය හැකියාව නේ? අර කිසියම් සිදුවීමක විය හැකියාව. දැන් ඔයගොල්ලන්ට මතක ඇති අනිවාර්යයෙන්ම අපි සිදු වෙනවා නම් නේ ස්ථීරවම කිසියම් සිද්ධියක් සිදු වෙනවා නම් අපි ඒකට දුන්න අගයක් මතකද? කීයද? එකයිනේ මොනවාද උදාහරණ? අර නැගෙනහිරෙන් ඉර පෑයීම. ස්ථීරවම සිදු වෙනවනේ. වෙනස් වෙන්නේ නැන්නේ. හරි බස්නාහිරෙන් ඉර දැස යාම. අන්න ඒ වගේ සිද්ධියකට අපි කියනවා අගේ කීයද? ඒ කියන්නේ එවැනි සිද්ධියක් ස්ථීරවම සිදු වෙනවා නම් අපි එයාට දුන්නා ඒකට අගේ නේ වටිනාකම දුන්නේ එකනේ. ස්ථීරවම සිදු වෙන්නේ නැත්නම් දැන් ගසකින් පොල් ගෙඩියක් නේ පොල් ගහකින් පොල් ගෙඩියක් ගිලිහුණාම උඩ යනවා. එහෙම ඒවා වෙන්නේ නැන්නේ. අන්න ඒ වගේ වෙන්නේ නැත්නම් නේ ගසකින් පොල් ගෙඩියක් පොල් ගහෙන් පොල් ගෙඩියක් ගිලිහුණාම ගෙඩිය බිමට වැටීමනේ ස්ථීරවම වෙන්නේ. හරි ඒක නම් එකයි. ඒ සිද්ධියේ අගේනේ. හරිද? ස්ථීරවම වෙනවා නම් අපි ඒකට දුන්නා මතකද විය හැකියාව නේ. හරි එකයි කියලා. ඊට පස්සේ පොල් ගෙඩිය දැන් අපි උඩ යනවා කිව්වොත් වෙන්නේ නැහනේ. අපි පොල් ගෙඩිය එහෙනම් උඩ විසි කරන්න ඕනේ වෙනම. මම කියන්නේ ගහෙන් ගිලිච්ච පොල් ගෙඩිය උඩ යනවා. උඩට ගමන් කරනවා. කවදාවත් වෙන්නේ නැහනේ නේ. හරි ස්ථීරවම වෙන්නේ නැත්තම් සිදුවීමක අගය අපි දුන්නා අගය බිඳුවයිනේ. බිඳුවත්
සහ බිඳුව සහ 1 නේ. ස්ථීරවම සිදු වෙන්නේ නැත්නම් අපි එම සිද්ධියට දුන්නේ අගේ කීයද බිඳුව. ස්ථීරවම සිදු වෙනවා නම් 1 නේ. නිකන් මේක සංඛ්‍යා රේඛාවත් එක්ක ඔයගොල්ලන්ට නේ. සංඛ්‍යා ලකුණු කරපු රේඛාව ගත්තොත් මතකනේ. හරි. බිඳුව 1. හරි කොහොමද සංඛ්‍යා රේඛාව මේ දෙකම ටික මේ ලොකුට ඇන්දේ. හරි. මේ පැත්තේ ඍණ සංඛ්‍යා. දැන් අපි ස්ථීරවම සිදු වෙන සිද්ධියක අගය 1 ලෙසත් ස්ථීරවම සිදු නොවන සිද්ධියක සිදුවීමක අගය ලෙස අපි බිඳුවනේ පාවිච්චි කරේ. දැන් ළමයි සමහර සිද්ධි තියෙනවා. සමහර සිදුවීම් අපිට වෙනවද නැද්ද කියලා ස්ථීරවම කියා ගන්න බෑ. දැන් ස්ථීරවම සිදුවන සිද්ධියක් නම් අපිට ඒකේ අගය 1යි කියලා කියන්න පුළුවන්. නේ? හරිද? ස්ථීරවම සිදු නොවන සිද්ධියක හරිද? අගය අපි බිඳුව ලෙස පාවිච්චි කරනවා. සමහර සිද්ධි ළමයි කියනවා ස්ථීරවම සිදු වෙයිද නොවේද කියලා කියන්න බෑ. නේ? අන්න ඒව තමයි ළමයි දැන් අපි මේ පාඩමේ කතා කරන්නේ. මේ සම්භාවිතාව කියන කොටසේ අර්ථය. හරි. ඊට පස්සේ තව ඔයගොල්ලෝ දැන් ඒ වගේ උදාහරණ මොනවද? මම දැන් කරනවා කාසියක්. දැන් ඔයගොල්ලෝ දන්නවා කාසියක් ගත්තාම පැති දෙකයි තියෙන්නේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කියන්නේ මූණ පොල්ල කියලානේ පැති දෙකේනේ. එක පැත්ත මූණ කියනවා මේ රාජ්‍ය ලාංඡනයේ පැත්තට කියන්නේ මූණ කියලානේ ඔයගොල්ලෝ කියන්නේ. හැබැයි ඒකට අපි කියන්නේ මොකද්ද? සිරස. අර අගේ ගහලා තියෙන පැත්තනේ 10 කාසියක් නම් 10 ගාලා දිනවා මේ පැත්තේ. ඒ පැත්තට කියන්නේ පොල්ල කියලානේ ඔයගොල්ලෝ. අපි කියන්නේ අගේ කියලා. මූණ පොල්ල කියන්න එපා කැතයි. සිරස අගේ. මොකද්ද? සිරස අගේ. සිරස අගේ. මේ කාසියක් ළමයි. හරි උඩ දැම්මහම නේ. අර ඔයගොල්ලෝ ටොස් එක දානවා කියලා කියන්නේ. කාසියක් උඩ දාලා බැලුවාම වැටෙන පැත්ත ස්ථීරව කියන්න පුළුවන්ද? සිරස පැත්ත වැටේ කියලා ස්ථීරව කියන්න පුළුවන්ද? බෑනේ. වැටෙන්නත් පුළුවන්, වැටෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි මේ මොකක් හරි පැත්තක් වැටෙනවා නේ. කියන්නේ සිරස පැත්ත වැටෙන්නත් පුළුවන්, අගේ පැත්ත වැටෙන්නත් පුළුවන්. අපි දන්නවා ළමයි ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. මේවට අපි කියන්නේ ප්‍රතිඵල. සිදුවීම. නේ මේ පරීක්ෂණය. මේකට අපි කියනවා පරීක්ෂණයක් කියලා ළමයි. දැන් මේ වගේ එකකට අපි කියන්නේ පරීක්ෂණයක් කියලා. මේ කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය. තව ඕන නම් මම ගාව දැන් මෙතන නෑ ධාතු කැටයක්. ඔයගොල්ලෝ අර පොඩි කාලේ සෙල්ලම් කරද්දී ධාතු කැට පාවිච්චි කරන්නේ. ධාතු කැටේ අර 1 2 3 4 5 6 ගහලා තියෙනවනේ පැති 6 නේ. දැන් අපි කියන්නේ ඝනක ආකාරයේ ධාතු කැටයක්. හරි ඝනාකාර ධාතු කැටයක් පැති 6ම එක වගේ තියෙන්න ඕනේ. අපි ඒවට ළමයි කියනවා සමබර නොනැබුරු. මේ කාසියට අපි කියනවා නොනැබුරු කාසියක් කියලා. ඒ කියන්නේ නොනැබුරු කියන්නේ ළමයි අර දැන් ඕගොල්ලෝ සමහරවල්ලාට දැකලා ඇති අර මේ කාසියක් අපිට අර කෝච්චියක් යද්දි තියන්න පුළුවන් රේල් පාරට. කෝච්චිය ගියාට පස්සේ කාසිය මොකද වෙන්නේ? මේ ලස්සනට මෙහෙම සම්මිතිකව නැහැනේ. කෝච්චිය මේක උඩින් ගියාට පස්සේ කාසිය මේ කාසිය එක පැත්තක් නැමිලා එක පැත්තක් ඇද වෙලා. එතකොට එක පැත්තකට ඒක නැඹුරු වෙනවා. ඒ කාසිය අර නොනැඹුරු කාසියක් නෙමෙයි. අපි මේ පරීක්ෂණයේදී ගන්න ළමයි මේ වගේ හොඳ කාසියක්. හොඳ කාසියක් කියන්නේ මලකට ගාව නැති එකක්ද? නෑ. අර එක පැත්තකටවත් මේ නැඹුරු වෙලා නෑ. ඒක සමමිතිකව තියෙනවානේ. දැන් කෝච්චියකට අහුවෙච්ච කාසියක් අරන් බැලුවොත් නේ ඇද ගහලානේ තැලිලා හරි එක පැත්තකට නැඹුරු වෙලා නැමිලා එහෙම කාසියක් ගන්නෙ නෑ. නොනැඹුරු කාසියක් කියන්නේ මේ වගේ හොඳ කාසියක්. හොඳ කාසියක් කියන්නේ මේක සම්මිතික හොඳ දෙපැත්තටම එකම නැඹුරුතාවයක් තියෙන්නේ. එක පැත්තකට වැඩි නැඹුරුවක් නෑ. ඒ කියන්නේ උඩ දැම්මහම සිරස පැත්ත වැටෙන්නේ නෑ හැමතිස්සෙම. හැමතිස්සෙම අගේ පැත්ත වැටෙන්නේත් නෑ. සිරසත් වැටෙනවා අගේත් වැටෙනවා. නේ? ඒක අපිට කියන්න බෑ. එකපාරක සිරස වැටෙනවා ඊළඟ සැරේ උඩ දැම්මහම අගේ වැටෙනවා. ආයෙ සිරස වැටෙනවා. එහෙම වෙන්නෙත් නෑනේ. නේ? ඕන සිරස දෙපාරක් තුන් පාරක් එක දිගට වැටෙන්න පුළුවන්. ඊට පස්සේ අගේ එකපාරක් වැටිලා ආයෙ සිරස වැටෙන්න පුළුවන්. ආයෙ අගේ තුන් හතර පාරක් වැටෙන්න පුළුවන්. අපි දන්නේ නෑ ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා පරීක්ෂණය කරාම. හැබැයි පරීක්ෂණය ළමයි කරන්න කලින් අපිට කිව්ව හැකි මේ නොනැඹුරු කාසිය නේ වරක් උඩ දැම්මහම එක්ක සිරස පැත්ත වැටෙයි එක්ක අගේ පැත්ත වැටෙයි. හරිද? මේ පරීක්ෂණය මේවට කියන්නේ පරීක්ෂණයක් කියලානේ. මේ ධාතු කැටයක් උඩ දැම්මහම මේ එක පැත්ත වැටෙයිද දෙක ගහපු පැත්ත වැටෙයිද තුන ගහපු පැත්ත වැටෙයිද අපිට ස්ථිරව කියන්න බෑ. හැබැයි අපි දන්නවා 1 2 3 4 5 6 තමයි වැටෙන්න ඕනේ. ඔය 6 එකක් තමයි වැටෙන්න ඕනේ. නේ ඒ පරීක්ෂණي අපි ඕකට කියන්නේ පරීක්ෂණ කියලා තමයි. හරි ඊට පස්සේ දැන් මේ වගේ මොකක් හරි මල්ලක් තියෙනවා. හරි දැන් හිතන්නකෝ මේක ගමුකෝ මල්ලක් නෙමෙයි මේ බෝතලේ. හරිද? දැන් මේ බෝතලේ මොනවද තියෙන්නේ? බෝතලේ කියන්නේ මේ වීදුරුවේ හරි නිල් පෑන් 4යි කළු පෑන් 2යි. හරි මම එතකොට දැන් මේකට අත දාලා දැන් මේකට බලාගෙන ගන්නෙ නෑ. හරි අහක බලාගෙන. හරිද? එක වගේ පෑන් තියෙන්නේ. මට අත ගාලා හොයන්න බෑ මේක නිල් පෑන්ද නේ. මේක කළු පෑන් කියලා හොයන්න බෑ. මම අහක බලාගෙන ළමයි දැන් මෙහෙම කලවම් කරලා තියෙනවා. මම අහක බලාගෙන මේකෙන් පෑනක් ගන්නවා. මට කිව්වේ ඇයිද මොන පාට පෑනක් එයිද කියලා? පුළුවන්ද? බෑ මම දන්නේ නැහැ මම තාම දන්නේ නැහැ. ගත්ත පෑන එක්ක මේක නිල් වෙනව නැත්නම් කළු වෙනවා. රතු එකක් වෙන්න බෑ. මොකද මේක රතු වෙව නැහැනේ.
හරි අර බැලුවම කියන්න පුළුවන්. අනිත් බලාගෙන ගන්න නැහැ. අපි මේ වගේ පරීක්ෂණ නේ. එතකොට මේ වගේ මල්ලකට අත දාලා ඒකේ මොන හරි බෝල තියෙනවා. නේ? රතු පාට බෝල, කළු පාට බෝල නේ. අපි අහක බලාගෙන නේ. හරි මල්ලේ බෝල ටික කලවම් කරලා තියෙන්නේ. එහෙනම් බෝලයක් අරන් බලනවා. අපි එනකන් දන්නේ නැහැ මොන පාට බෝලයක් එයිද කියලා. හැබැයි අපි දන්නවා මේකේ කළු පාටයි රතු පාටයි බෝල විතර නම් තියෙන්නේ. එක්ක කළු පාට බෝලයක් එනවා, එක්ක රතු පාට බෝලයක් එනවා. හරි අන්න මේ වගේ පරීක්ෂණ වලට අපි ළමයි කියනවා සසම්භාවී පරීක්ෂණ කියලා. මොනවද? සසම්භාවී පරීක්ෂණ. හරි. එතකොට මේ සසම්භාවී පරීක්ෂණයක් ගත්තාම ළමයි ඒකේ වැදගත් ලක්ෂණ තියෙනවා. පරීක්ෂණය කරන්න කලින් ඔය පරීක්ෂණය මල්ලකට අත දාලා බෝලයක් ගත්තත් නේ, පබළුවක් ගත්තත් හරිද? ඒතර ඒවා ළමයි එක වගේ වෙන්නත් ඕනේ. ඒ කියන්නේ එකම සයිස් එකේ පබළුව. හරි. එකම සයිස් එකේ බෝල. පාට තමයි වෙනස් වෙලා තියෙන්නේ. අත ගාලා අපිට වර්ණ කියන්න බෑනේ නේ. අතේ ඇස් නැහැනේ. හරි. ඒතර අපි අත දාලා ගත්තාම මොන වගේ පාට සහිත බෝලයක් එයිද අපිට එහෙම කියන්න බෑ. නේ ආවට පස්සේ කිව්වේ හැකි. හැබැයි අපි දන්නවා එක්ක මේ පාට එක්ක මේ පාටනේ. කාසියක් උඩ දැම්මමත් එහෙමයි. ඒතර පරීක්ෂණය කරන්න කලින් අපිට පරීක්ෂණයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ලම කියන්න පුළුවන් වෙන්න ඕනේ එකක්. දැන් කාසිය උඩ දැම්මම අපි දන්නවා එක්ක සිතස එක්ක වගේ. ඊට පස්සේ පරීක්ෂණේ කරද්දී ඒ වෙලාවේ ලැබෙන ප්‍රතිඵලය අපිට කියා ගන්න බැරි වෙන්නත් ඕනේ. එහෙම කියන්න බෑනේ. හරියටම ස්ථිරව සිරස පැත්ත වැටේද අගේ පැත්ත වැටේද එහෙම කියන්නත් බැරි වෙන්න ඕනේ. නේ? ඒ කියන්නේ පරීක්ෂණය කරන්න කලින් පරීක්ෂණයෙන් ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල අපිට දැනන් ඉන්න ඕනේ. පුළුවන් වෙන්න ඕනේ. සිරසයි අගයයි. හැබැයි ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා ස්ථිරවම කියා ගන්න බෑ. හරියට. නේ? ඊට පස්සේ මේ පරීක්ෂණය අද කරත් හෙට කරත් නේ මේකේ ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙන්නත් බෑ. සිරසයි අගය තමයි හැමදාම ලැබෙන්නේ. නේ? හරි මෙහෙ කරත් ඉන්දියාවේ කරත් එංගලන්තෙ ගිහිල්ලා කරත් නේ එක්ක සිරස එක්ක අගය. හරි ඔන්න ඕවා වගේ ඔය ලක්ෂණ තියෙනවා නම් පරීක්ෂණයක අපි ඒවට කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. පැහැදිලිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකද ඉගෙන ගත්ත 8 දී සාර්ථක භාගය. නේ? දැන් මම මේ කාසිය ළමයි 50 වාරක් නේ අපිට පුළුවන් මේ වගේ වගුවක් හදාගන්න. මේ වගේ වගුවක් හදාගන්න. හරි මේ කාසිය මම 10 පාරක් උඩ දාලා බලනවා. නේ? සිරස අගේ. හරි පළවෙනි පාර උඩ දානවා. පළවෙනි පාර උඩ දැම්මාම බලනවා මොන පැත්තද? අගේ පැත්ත. නේ මෙතනින් ඔන්න එකයි. ආයෙ උඩ දාලා බලනවා. හරි ආයෙ අගේ දෙකයි. ආයෙ උඩ දාලා බලනවා. ආයෙ සිරස් දැන් සිරස ආවා. ආයෙ ආගේ නේ. ඔහොම 10 ඊටම 10 පාරක් දැම්ම කියලා උඩ. ඒ 10 පාරේදී ඊටන්නකෝ අගේ ලැබිලා තියෙනවා 3 පාරක් 14 පාරක් සිරස ලැබිලා තියෙනවා 6 පාරකදී. සිරස 6 පතාවක් ලැබිලා තියෙනවා. අගේ 4 පතාවකදී ලැබිලා තියෙනවා. 10 පාරයි උඩ දැම්මේ. ඉතින් මම මේකේ අහනවා සිරස ලැබීමේ සාර්ථක භාගය. හරි දැන් ඒකත් අපිට මේකට වැදගත් සම්භාවිතාව ගන්න. සිරස ලැබීමේ දැන් මේක මම 10 පාරක් කරාම ළමයි සිරස පැත්ත 6 පාරකදී ලැබිලා තියෙනවා. 4 පාරකදී ලැබිලා තියෙනවා අගේ පැත්ත. ඉතින් මම අහනවා සිරස ලැබීමේ සාර්ථක භාගය. සිරස ලැබීමේ සාර්ථක භාගය ලියද්දී පරීක්ෂණය කළ මුළු වාර ගන්න 10යිනේ. 10න් කීයකද? 6 වතාවකදී සිරස පැත්ත ලැබිලා. එහෙනම් සිරස ලැබීමේ සාර්ථක භාගය කීයද? 10න් 6යි. භාග අපි ලියද්දී සරලම ආකාරයෙන් ලියන්න ඕනේ. 10න් 6 සරලම කරාමනේ දෙකෙන් කපන්න පුළුවන්. 6ට 2 ඒවා 3යි, 10ට 2 ඒවා 5යි. 5න් 3යි. ඊට අගේ ලැබීමේ සාර්ථක භාගය 10 පාරක් කරා 4 පාරකදී තමයි අගේ පැත්ත ලැබුණේ. මේක සරල කරාම 5න් 2යි. 5න් 2යි. පැහැදිලිද? ඕකත් ඕගොල්ලන්ට මතක ඇති ඉගෙන ගත්තා. දැන් ළමයි මේ ස්ථීරවම වෙනවද නැද්ද? ස්ථීරවම වෙන සිද්ධියක අගේ එකයිනේ. මේක අපි සම්භාවිතාව කියලා කියන්න පුළුවන්. අපි ඒක තමයි ඉගෙන ගන්න හදන්නේ. ස්ථීරවම වෙන්නේ නැති සිද්ධිය නිකන් හිතන්නකො සම්භාවිතාව කියන වචනේ මම දාන්නම් දැන්. හරි සම්භාවිතාව කියන එක අපි තාම කිව්වේ නෑ. නිකන් ඒ වගේ දෙයක් තමයි සම්භාවිතාවෙන් දැන් අදහස් කරන්නේ. අර කිසියම් පරීක්ෂණයක කිසියම් සිදුවීමක විය හැකියාව කිසියම් සිදුවීමක නේ. දැන් සිද්ධියක් කියන එක තේරුම් ගන්න ඕනේ. පරීක්ෂණයක් කරාම ළමයි සිද්ධියක් කියලා කියන්නේ ඒකේ ලැබෙන ප්‍රතිඵලය. නේ? අගේද ලැබෙන්නේ නැත්නම් සිරසද? ඒවට අපි කියනවා සිද්ධි කියලා. සිද්ධි. හරි. ඒ වගේම ළමයි දැන් මේවට මේ සමසේ බහුව සිද්ධි කියලා අපි හඳුන්වනවා මේවා. ඇයි සමසේ බහුව සිද්ධි කියලා කියන්නේ ළමයි අපි දැන් මෙහෙම පරීක්ෂණයක් කරාම මේකේ හැම සිද්ධියම ලැබෙන්න ළමයි එකම හැකියාවක් නෙ තියෙන්නේ. එක පැත්තකටවත් නැඹුරු නැහැ. ඒ කියන්නේ සිරස පැත්ත ලැබීමට තියෙන හැකියාවම තමයි උඩ දැම්මහම අගේ පැත්ත ලැබෙන්නත් තියෙන්නේ. ඊට පස්සේ මේ ඝනාකාර ධාතු කැටයක් ගත්තත් නේ සමබර ධාතු කැටයක් ගත්තත් 1 2 3 4 5 6 පැති 6 ගහලා දිනවා.
ඒක උඩ දැම්මම ළමයි එක පැත්ත වැටෙන්නයි, දෙක පැත්ත වැටෙන්නයි, තුන පැත්ත වැටෙන්නයි, හතර පැත්ත වැටෙන්නත්, පහ ගහක් පැත්ත වැටෙන්නත්, හය ලකුණු කරපු පැත්ත වැටෙන්නත් එකම හැකියාවක් නෙ තියෙන්නේ. අන්න ඒකකින්ද අපි ඒවට කියනවා ළමයි එවැනි පරීක්ෂණයක ලැබෙන මේ ප්‍රතිඵල වලට කියනවා සමසේ බහුවේ ප්‍රතිඵල. සමසේ බහුවේ සිද්ධි. නේ තුන පැත්ත වැටීම, දෙක පැත්ත වැටීම, නේ හතර ගහක් පැත්ත වැටීම. ඒවා තමයි සමසේ බහුවේ ප්‍රතිඵල. නේ ප්‍රතිඵල කියලා කියනවා ඒවට. හරිද? ඒ ටික අපිට ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. දැන් ළමයි මේ අපිට අර ස්ථීරවම දැන් කියන්න බෑනේ මොකද්ද ලැබෙන්නේ කියලා ඒ වෙලාවේ. හැබැයි අපිට කිව්ව හැකි මේවා තමයි ලැබෙන්නේ කියලා. මේ වලින් එකක් තමයි දැන් කාසිය උඩ දැම්මහම ලැබෙන්නේ එක්ක සිරස එක්ක වගේ. ස්ථීරව වෙන්න පැත්ත කියන්න බෑනේ. නේ? හරි ස්ථීරව වෙන්න පැත්ත අර කියන්න බෑ. මේක වැටෙන්නත් පුළුවන් මේක වැටෙන්නත් පුළුවන්. ස්ථීරවම වෙන සිද්ධියකගේ එකයි ස්ථීරවම වෙන්නේ නම් බිඳුවයි. අර වෙනවද නැද්ද කියලා කියාගන්න බැරි සිදුවීම් වල අගය මොකද වෙන්නේ? බිඳුවට වැඩි එකට අඩුයි. ඒ කියන්නේ ළමයි භාග සංඛ්‍යා තියෙන්නේ දෙකෙන් එක නේ පහෙන් දෙක පැහැදිලිද? හරි පහෙන් දෙක ඊට පස්සේ පහෙන් තුන දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. අර ස්ථීරවම වෙනවද නැද්ද කියන්න බැරි සිදුවීම් තමයි දැන් කතා කරන්න හදන්නේ. එවැනි සිදුවීමක සම්භාවිතාවට ළමයි එන්නේ භාග සංඛ්‍යාත්මක අගය. ස්ථීරව වෙන සිද්ධියක සම්භාවිතාව එකයි. නේ මතකයිනේ? ස්ථීරව වෙන්නේ නැති සිද්ධියක සම්භාවිතාව බිඳුවයි. අර ස්ථීරවම දැන් මේක වෙයි. අපි දන්නේ නැහැ හරියටම කියාගන්න බෑ. මොකක් ලැබෙයිද කියලා නේ. සිරස පැත්ත ලැබීම. නේ අගේ පැත්ත ලැබීම. ස්ථීරව කියන්න බෑ. මේකට සම්භාවිතාවක් තියෙනවා. හරි දැන් කාසියක් උඩ දැම්මම ළමයි ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. සිරසයි අගයයි විතරයිනේ. නේ ප්‍රතිඵල දෙකයි ඔක්කොම ලැබෙන්න පුළුවන් ඔක්කොම ඒවා. ඒකෙන් එකක් තමයි අගය. හරි එකක් තමයි සිරස. එතකොට නිකන් ඔයගලන්ට තේරෙන්න ඕනේ ප්‍රතිඵල දෙකෙන් එකක් සිරස එකක් අගය. එතකොට සිරස ලැබීමේ නිකන් විය හැකියාව සම්භාවිතාව කීයද? දෙකෙන් එකයි. අගය ලැබීමේ සම්භාවිතාව දෙකෙන් එකයි නේ. අර ඔක්කොම ප්‍රතිඵල ගානින් අපිට අවශ්‍ය සිද්ධියේ ප්‍රතිඵල ගාන ලියලා සම්භාවිතාව මම ඊට පස්සේ කියලා දෙන්න ගන්න විදිය. හරි කිසියම් පරීක්ෂණයක තියෙන කිසියම් සිදුවීමක සම්භාවිතාව ගන්න කොහොමද කියලා අපි දැනගන්නත් ඕනේ. ඉතින් ওই ටික ළමයි අපිට ඉතාමත් වැදගත් මේ එක එක සිදුවීම් වල සම්භාවිතාව හොයන්නයි දැන් තියෙන්නේ. හරි ඒක තේරෙනවද? හොඳයි. ඒ ටික පොඩ්ඩක් ඔයගොල්ලන්ට මම මේ ලියුව ටිකත් එක්ක චුට්ටක් අදහස ලියා ගන්න. හරිද? කිසියම් සිද්ධියක නැත්නම් සිදුවීමක හැකියාව හරිද? අපි සම්භාවිතාව පාඩමේදී ඉගෙන ගන්නවා. හරි ඒක ලියා ගන්න. ඒක සමසේ බහුවේ නේ නැත්නම් සසම්භාවී පරීක්ෂණයක් ගත්තොත් ඒකේ ලක්ෂණ ටික මම කිව්වා ඒ ටික ලියා ගන්න ඕනේ. හරි එකක් මොකද්ද? පරීක්ෂණය කරන්න කලින් ප්‍රතිඵල ටික කියන්න පුළුවන්. පරීක්ෂණය කරන්න කලින් ලැබෙන්න හැකි ප්‍රතිඵල ඔක්කොම කියන්න පුළුවන්. හැබැයි පරීක්ෂණය කරද්දී ලැබෙන ප්‍රතිඵලය කියා ගන්න බෑ. ඊට පස්සේ මේ පරීක්ෂණය කොහෙදි කරා? මේ වෙන වෙලාවක කරා අර ලැබෙන ප්‍රතිඵලවල මේවා වෙනස් වෙන්නත් බෑ. ප්‍රතිඵල ටික ඒ ටිකම තියෙන්නත් ඕන. ඊට පස්සේ සමසේ බහුවේ සිද්ධියක් කියලා කියන්නේ මොකද්ද? හරි මේ ප්‍රතිඵලවලනේ කිසියම් පරීක්ෂණයක දින ප්‍රතිඵලවල ලැබෙන හැකියාව එකම වගේ වෙන්න ඕනේ. හරි ප්‍රතිඵල ලැබීමේ හැකියාව මතක තියාගන්න ළමයි එක වගේ විය යුතුයි. ඒ ටික ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් මේ සම්භාවිතාව ඉගෙන ගන්නදී. දැන් බලමු ඔතනින් එහාට අපිට මේ පාඩමේ වැදගත් වන කොටස් මොනවද කියලා. පොඩ්ඩක් මෙහෙම නෝට් එකකට දාගමු. ඔයගොල්ලෝ මාතෘකාව දැම්මම සම්භාවිතාව කියලානේ. හරි. ලියන්න මෙහෙම. හරි. කියන්න කිසියම් සිද්ධියක බිය හැකියාව සම්භාවිතාව යටතේදී අධ්‍යයනය කරයි. හරි. ඊට පස්සේ අපි ඒකේ දාන්න අනුමාත්‍රකාවක් සසම්භාවී පරීක්ෂණ. හරි. සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ කියලා දාන්න සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ. පළවෙනි එක මොකද්ද? පරිමාණ කියලා දුන්නානේ. අංක 1 ලියන්න. හරි පළවෙනි ලක්ෂණය. එතකොට ලියන්න පරීක්ෂණය කිරීමට පෙර පරීක්ෂණයේ ලැබිය හැකි සියලුම ප්‍රතිඵල දැන සිටීම. දෙවෙනි ලක්ෂණය ලියන්න පරීක්ෂණය කිරීමේදී ලැබෙන ප්‍රතිඵලය කිව නොහැකි වීම. පරීක්ෂණය කරාම ලැබෙන ප්‍රතිඵලය කිව නොහැකි වීම. අන්තිම එක පරීක්ෂණය කුමන වේලාවක කරත් ලැබෙන ප්‍රතිඵල වෙනස් නොවීම.
අර මුළු ප්‍රතිඵල ටික වෙනස් වෙන්න බෑ. ඒ තියෙන ටික හැමදාම තියෙන්න ඕනේ. ලැබෙන ප්‍රතිඵලය කියන්න බෑ කරද්දී. හරි. හරි. හොඳයි. උදාහරණ මොනවද? හරි. සමසේ පරීක්ෂණ වලට උදාහරණ මොනවද? හරි. නොනැඹුරු කාසියක් උඩ දමා ලැබෙන පැත්ත නිරීක්ෂණය කිරීම. ඊට පස්සේ සමබර අංක දෙක උදාහරණේ සමබර ධාතු කැටයක් නේ. අංක 1 2 3 4 5 6 ලකුණු කළ සමබර ධාතු කැටයක් උඩ දමා ලැබෙන පැත්ත නිරීක්ෂණය කිරීම. ඊට පස්සේ මල්ලක තව එකක් ඕනනම් නේ. මල්ලක තියෙනවා රතු පෑන් 3යි, කළු පෑන් 2යි නේ. නිල් පෑන් 1යි. ඔක්කොම එකම සයිස් පෑන් නේ. මල්ලකට අත දමා ඒ මල්ලට අත දමා නේ පෑනක් ලබාගෙන වර්ණය නිරීක්ෂණය කිරීම. රතු නිල් කළු පෑනක් තමයි එන්නේ. හරි. අන්න ඒ වගේම අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ සමසේ බහුවේ ප්‍රතිඵලයක් කියන්නේ මොකද්ද? සමසේ බහුවේ සිද්ධි නේ. ඒතර කිසියම් පරීක්ෂණයක තමයි කියන්නේ සමසේ බහුවේ ප්‍රතිඵලය. සමසේ බහුවේ නැත්නම් අපි කියනවා සමසේ බහුවේ සිද්ධිය. සමසේ බහුවේ ප්‍රතිඵලය. ඒතර කිසියම් පරීක්ෂණයක ප්‍රතිඵල ලැබීමට එකම හැකියාවක් නේ එකම ඉඩකඩක් තියෙනවා නම් අපි ඒවට කියනවා සමසේ බහුවේ ප්‍රතිඵල කියලා. හරි. දැන් ළමයි අපි බලමු මේ පරීක්ෂණයක නියති අවකාශය. අනුමාත්‍රකාව දාන්න නියති අවකාශය. නියති අවකාශය. මේක ළමයි අපි කැපිටල් S අකුරෙන් අංකණය කරනවා. පරීක්ෂණයක නියති අවකාශය. හරි. එතකොට පරීක්ෂණයක නියති අවකාශය කියලා කියන්නේ එම පරීක්ෂණයේ ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල. නේ? සියලුම සිද්ධි. සියලුම ප්‍රතිඵල. හරි අපි කුලකයක් ආකාරයෙන් ලිව්වහම නේ අපි දැන් කුලකයක් ලියද්දි දන්නවා සමල වරහන් ඇතුළේ ලියන්න ඕනේ නේ. කුලකයක් ආකාරයෙන් ලිව්වහම හරි අපි ලැබෙන මේ එකට කියනවා නියති අවකාශය කියලා. අපි උදාහරණයක් ගමු. හරි කාසියක් නොනැඹුරු කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයේ නියති අවකාශය ලියන්න. හරිද? නියති අවකාශය කියන්නේ මොකද්ද? ඒකත් උනම ලියන්න. කිසියම් පරීක්ෂණයක ලැබිය හැකි සියලුම ප්‍රතිඵල කුලකයක් ආකාරයෙන් ලිව්වහම අපිට එම පරීක්ෂණයේ නියති අවකාශය ලැබෙනවා. උදාහරණයක් ලියන්න. කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයේ නියති අවකාශය ලියන්න. ළමයි කාසියක් උඩ දැම්මහම මොනවද ලැබෙන ප්‍රතිඵල? එක්කෝ සිරස එක්කෝ අගය. දෙකයි තියෙන්නේ. හරි අපි S වලින් තමයි අංකණය කරන්නේ. හරිද? ඊට පස්සේ මේ නියති අවකාශයේ තියෙන මුළු ප්‍රතිඵල සංඛ්‍යාව 1යි 2යි. ඔක මතක කුලකොලත් අපි කරානේ. අර මතකද අපි සිම්පල් n අකුරු දාලා ලිව්වේ? සිම්පල් n අකුරු දැම්මහම මේකේ තේරුම මොකද්ද? කුලකයේ තියෙන අවයව ගන්න. නේ මේක නම් මේ සම්භාවිතාවය යටතේ අපි කතා කරද්දී ඒ පරීක්ෂණයේ තියෙන මුළු ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. සිරසයි අගයයි තියෙන්නේ ප්‍රතිඵල දෙකයි. එතකොට මේකේ නියති අවකාශයේ ප්‍රතිඵල දෙකයිනේ. ns කියන්නේ නියති අවකාශයේ තියෙන ප්‍රතිඵල ගාන දෙකයි. ඊට පස්සේ හිතන්න අංක 1 2 නේ 1 2 3 4 5 6 අංක යෙදු ලියන්න 1 2 3 4 5 6 අංක යෙදු සමබර ධාතු කැටයක් සම්බර ධාතු කැටයක් උඩ තමා ලැබෙන පැත්තනේ ලැබෙන අංකය සටහන් කර ගැනීම ලැබෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයේ නියති අවකාශය ලියන්න. දැන් ළමයි මේකේ නියති අවකාශය ලියුවොත් මොකක්ද වෙන්නේ එතකොට? ඉතින් ඒකේ ලැබෙන ප්‍රතිඵල 6ක් තියෙනවනේ. එක්ක එක පැත්ත වැටෙන්න පුළුවන්, දෙක ගහක් පැත්ත වැටෙන්න පුළුවන් නේ, තුන ගහක් පැත්ත, හතර ගහක් පැත්ත, හය ගහක් පැත්ත. ඒතර එම පරීක්ෂණයේ නියති අවකාශයේ තියෙන ප්‍රතිඵල ගාන ඔක්කොම කීයද? ns 1 2 3 4 5 6. පැහැදිලිද? 6. හරි ඔය වගේ අපිට එක එක පරීක්ෂණවල නියති අවකාශයේ තියෙන මුළු ප්‍රතිඵල ගාන ලියන්න පුළුවන්. පැහැදිලිද? තව උදාහරණයක් බලමු. අංක 3. හරි කිසියම් අපි ගත්තොත් මල්ලක නේ. මල්ලක තියෙනවා මේ වගේ මෙන්න මල්ල. හරි මේකේ තියෙනවා පාට බෝල නේ. හරි කළු පාට බෝල පිටන්න 3ක් තියෙනවා. කළු පාට බෝල 3ක් තියෙනවා. හරි කලමේ තියෙන්නේ මම. ඊට පස්සේ මේකේ තව එක සයිස් බෝල එකම තරමේ එකම සයිස් බෝල. හරි ඊට පස්සේ අපි ගත්තොත් රතු පාට බෝල 4ක් තියෙනවා. ඊට පස්සේ තව ගත්තොත් ඕනනම් කහ පාට බෝල එකක් තියෙනවා. ඔක්කොම බෝල ළමයි මේකේ. ඒතකොට කීයද 8යි නේ. ඔක්කොම බෝල 8ක් තියෙන්නේ මේක. හරි මේක හොඳට කලවම් කරලා තියෙන්නේ. කලවම් කරලා තියෙන්නේ එක එක පාට සහිත මේ බෝල තියෙනවා. දැන් මේක අපිට එළියෙන් බැලුවම පේන්නේ නැහැ. පෙට්ටියක් ඇතුලේ තියෙන්නේ. එළියට පේන්නේ නැහැ. බෝල ඇතුලේ තියෙනවා. එළියට පේන්නේ නැහැ. අත දාලා බෝලයක් කරන් මම වර්ණය බලනවා. කළු පාට බෝලයක් කළු පාට වර්ණයේ සහිත බෝලයක් එන්න පුළුවන්. රතු පාට බෝලේ සහිත වර්ණයක් එන්න පුළුවන්. නේ කහ පාට සහිත බෝලයක් එන්න පුළුවන්. එකයි තියෙන්නේ නේ. ඒතර මේ පරීක්ෂණයේ නියති අවකාශ ලියුවොත් ළමයි. මෙම පරීක්ෂණයේ නියති අවකාශ ලියුවොත් දැන් ළමයි කළු පාට බෝල දැන් මෙහෙම ලියුවොත් වැරදියි. කළු
රතු කහ කියලා ලියුවොත් නම් ළමයි වැරදි. ඇයි? ප්‍රතිඵල 3යි තියෙන්නේ එතකොට. නෑ මේකේ බෝල 8ක් තියෙනවානේ. ප්‍රතිඵල 8ක් තියෙනවා කියන්නේ. එහෙනම් කොහොමද ලියන්නේ එතකොට? කළු රතු කහ නෙමෙයි නම් මෙහෙමයි ලියන්නේ. කළු කහට බෝල කීයක් තියෙනවද? 3ක් තියෙනවානේ. අපි ඒක ලියන්නේ මෙහෙම. කළු 1, කළු 2, කළු 3. කෙටි කරලා ලියමු ඈ. කළු 1, කළු 2, කළු 3. අවුල වගේද? ඊට පස්සේ රතු බෝල 4ක් තියෙනවා. රතු 1, රතු 2, රතු 3, රතු 4. අන්න. තව එකක් තියෙනවා. මොකද්ද? කහ පාට එකයි තියෙන්නේ. කහ 1. අන්න. හරිද? ඒක ඒකත් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා නේ. කළු වගේ වෙනවානේ. ඒක කහ කියලා ලියන්න දෙනවා. හරි. දැන් අපි එහෙම ලියමු. ඔය විතර ලේසි. ඉංග්‍රීසි අකුරු දාලා ලියලා තමයි ගන්න. අපි සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු දාලා ලියන්නත් පුළුවන්. දැන් කළු කියන්නේ black නේ. නේ? ඒතර black B1. එහෙම ලියමු. කළු පාට දෙවෙනි බෝලේ black දෙවෙනි බෝලේ B2 කොහොම ලියන්න පුළුවන්. කළු තුන්වෙනි බෝලේ B3. දැන් හරිනේ. අවුලන්නේ. රතු red නේ. red පළවෙනි බෝලේ, රතු දෙවෙනි බෝලේ, රතු තුන්වෙනි බෝලේ, රතු හතරවෙනි බෝලේ. yellow පළවෙනි බෝලේ. හරිද? ප්‍රතිඵල 8ක් තියෙනවා. ඒතර මේකේ ළමයි නියදී අවකාශය අපි ලියුවොත් මුළු ප්‍රතිඵල ගන්න ns කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඔන්න ළමයි නියදී අවකාශයේ කිසියම් පරීක්ෂණයකට. හරි. තව මේ වගේ අහමු පරීක්ෂණ. ඒ කියන්නේ සසම්භාවී පරීක්ෂණ තව මේ වගේ ඕන තරම් තියෙනවා. මේක හරි ලේසි ළමයි සසම්භාවී පරීක්ෂණ. දැන් සම්භාවිතාව ගන්න විදිහ මම කියලා දෙන්න හදන. ඊට පස්සේ ගණන් ටික හදුවාම ඉවරයි පාඩම. හරි ලේසි. හරි මේ අවසාන පාඩම් එහෙම අමාරු නෑ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේම දැකලා තියෙනවද අර කරකෝණේ වනේ? අර මේ වගේ එක මේ වෘත්තාකාර මේ වගේ බෝඩ් එකක් අරගෙන නේ. හරි මේකේ අංක ගහලා තියෙනවා. 1 2 3 4 5 6 7 8. මෙතන ඊතලේ තියෙනවා. මේ ඔයගොල්ලෝ දැකලා තරගවලත් මේවා තියෙනවානේ. ඔයගොල්ලෝ ගිහලා මේ කරකවනවා. දැකලා තියෙනවද? හරි මේ කාර්බෝන විදිහට මෙහෙම ඇණයක් ගහලා හයි කරලා තියෙන පිටියට මෙතන ඊතලයක් තියෙනවා වෙනම මෙහෙම. අපි මේ කාර්බෝලා නේ අපි අංගයක් කියනවා. එතකොට ඒ පැත්ත වැටුනොත් තමයි ජයග්‍රහණය කරන්නේ නේ. නැත්නම් එක්කෙනෙක් කාර්බෝන අපි කියනවා ඊතලයේ පැත්තට ඊතලයේ තියෙන පැත්තට කැරකිලා අන්තිමට නතර වෙනවානේ. නතර වෙද්දි දැන් මම කියනවා 4 A කියලා. එතකොට ගානට කැරකිලා මෙතන 4 සෙට් වුණොත් නේ 4 කියන පැත්ත ඊතලයේ පැත්තට සෙට් වුණොත් මම දිනුම්. නැත්නම් පරාජයයි. ඒ වගේ ඔයගොල්ලෝ දැකලා ඉන්නේ නේ. මේවා සසම්භාවී පරීක්ෂණ. එතන මේක කැරගෙව්වහම මේ ඊතලයේ පැත්තට හිටින අංකේ මොකක්ද කියලා බලන්න පුළුවන් නේ. අපි දන්නවා 1 1 1 2 1 4 5 6 7 8 9 10 එන්නේ නැහැ කවදාවත් නේ. ඔය ඉලක්කම් 8න් එකක් තමයි එන්නේ. හැබැයි කියන්න බෑනේ ස්ථිරව මොකක්ද එන්නේ කියලා. ඉතින් මේක සසම්භාවී පරීක්ෂණයක්. ඉතින් මේකේ නියදී අවකාශය ලියුවොත් මොනවද ඒක කියන්න වෙන්නේ? 1 2 3 4 5 6 7 8 මේ ප්‍රතිඵල 8ක් තියෙනවා. පැහැදිලිද? ඔය 8න් එකක් තමයි එන්නේ. ඔන්න නියදී අවකාශය කියන එක හරියි. දැන් අපි එන්න හදන්නේ පාඩමේ අන්තිම කොටසට නේ. එතකොට මේ නියදී අවකාශයේ ගත්තාම ළමයි ඔක්කොම ප්‍රතිඵල 8යිනේ. මේකෙන් දැන් අපිට එක එක සිද්ධි තියෙනවානේ. 4 ලැබීමේ සිද්ධිය. ඊතලයේ පැත්තට 4 ලැබීමේ සිද්ධිය. ඊතලයේ පැත්තට ඕනනම් නේ 5 ලැබීමේ සිද්ධිය. අංක 7 ලැබීමේ සිද්ධිය. නේ? නැත්නම් මට කිව්වේ හැකි ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කිව්වොත් මොනවාද එන්න පුළුවන්? ඉරට්ටේ සංඛ්‍යාව කිව්වහම දෙක පැත්ත ලැබුණත් හරි මේ පැත්තට ඊතලයේ පැත්තට හිටියොත් හරි කරකවල නතර වුණාම හතර පැත්ත ලැබුණත් හරි හය පැත්ත ලැබුණත් හරි අට පැත්ත ලැබුණත් හරි ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කිව්වොත් ප්‍රතිඵල හතරක් තියෙනවා 2 4 6 8 ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කිව්වොත් සිදුවීම ප්‍රතිඵල කීයක් එනවද ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ගත්තොත් එක ලැබුණත් හරි මේ පැත්තට 3 5 7 ප්‍රතිඵල හතරක් තියෙනවා ඊට පස්සේ මට කියන්න වර්ග සංඛ්‍යාවක් සමචතුරස්‍ර සංඛ්‍යාව අතරද 1 4යි තමයි මෙතන තියෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාව 1 3 6 තියෙනවා මෙතනනේ ප්‍රථමක සංඛ්‍යාව 2 3 5 7 තියෙනවා මතකයි නේද හොඳයි ඊට පස්සේ 6ට අඩු සංඛ්‍යාවක් ලැබීම කියලා කිව්වොත් 1 2 3 4 5 නේ දෙකට වැඩි සංඛ්‍යාවක් ලැබීමේ මේ සිද්ධිය ගත්තොත් 3 4 5 6 8 7 8 හතරේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය ගත්තොත් 4 8 අන්න ඒ වගේ එක එක ඒවා අපිට මේ පරීක්ෂණයේ එක එක සිද්ධි ගන්න පුළුවන් ළමයි. ඉතින් අපිට අහන්නේ එක එක සිද්ධියේ සම්භාවිතාව. දැන් බලමු සම්භාවිතාව ගන්න විදිය. මතක තියාගන්න සම්භාවිතාව ගන්න මෙහෙමයි. දැන් කිසියම් පරීක්ෂණයක ළමයි ප්‍රතිඵල ඔක්කොම අපි දන්නවනේ ලැබෙන්න පුළුවන්. හරි ඒතකොට කිසියම් හරිද මේ සිද්ධියක සම්භාවිතාව ගත්තී. දැන් අපි ගත්තොත් කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයේ නියදී අවකාශය මොනවද එන්නේ? සිරසයි අගයයි.
සිරසයි අගයයි. හරි. එතකොට මම අහනවා සිරස ලැබීමේ සම්භාවිතාව කොච්චරද? එතකොට ළමයි අපි කිසියම් සිදුවීමක සම්භාවිතාව ගද්දී. හරි. කිසියම් සිදුවීමක සම්භාවිතාව. මෙන්න මෙහෙමයි ගන්න ළමයි. මම කියවනේ බිංදුවයි 1යි අතර අගයක් එන්නත් ඕනේ උත්තරේට. අපි කරන්නේ මේකේ භාග සංඛ්‍යාවක් ලියන්න වෙන්නේ සම්භාවිතාව ගද්දී භාග සංඛ්‍යාවක් කියන්නේ බිංදුවත් 1ත් අතර. නේ? මතකනේ ස්ථිරව වෙනවද නැද්ද කියන්න බෑනේ. සිරස පැත්ත ලැබීමේ සම්භාවිතාව. කොච්චර අගයක් එනවද භාගයක් එන්නේ. අගේ පැත්ත ලැබීමේ සම්භාවිතාව. කිසියම් සිදුවීමක සම්භාවිතාව ගද්දී භාග සංඛ්‍යාවක් ලෙස තමයි ලියන්නේ. ඒකේ හරයට අපි ලියන්නේ ළමයි මොකද්ද? අර නියදි අවකාශයේ තියෙන මුළු ප්‍රතිපල ගාන. නියදි අවකාශයේ තියෙන මුළු ප්‍රතිපල ගණන. දැන් මේකේ නම් ප්‍රතිපල 1යි 2යිනේ. දෙකක් තමයි එන්නේ. ලාභයට ලියන්නේ ඒ සිදුවීමේ නේ අපි දැන් මේ අහන සිද්ධියනේ. ඒතකොට ඒ සිදුවීමේ ප්‍රතිපල නැත්නම් එම සිද්ධියනේ. හරි. එම සිද්ධියේ ප්‍රතිපල ගණන කොහොමයි ගන්න. හරිද? එම සිද්ධියේ ප්‍රතිපල ගණන ඔබ රතු පෑනේ කොටු කරගන්න. කිසියම් සිදුවීමක දැන් මම අහනවා ළමයි. හරිද? මේ සම්භාවිතාව ළමයි අපි අංකණය කරන්න පාවිච්චි කරනවා p අකුර. හරි p අකුර. දැන් ඉතින් මේකේ මොකක් හරි සිද්ධියක්. ඒ ඔච්චර වැඩි දැනගන්න අවශ්‍ය නැහැ. මොකක් හරි අපි සිද්ධියක් නම් කරගන්නවා කැපිටල් අකුර A. අර කුලක නම් කරනවා වගේනේ. මේ පරීක්ෂණයේ මොකක් හරි සිද්ධියක්. එක්ක සිරස පැත්ත ලැබීමේ සිද්ධිය. කැපිටල් A නම්. නැත්නම් අගේ පැත්ත ලැබීමේ සිද්ධිය. කැපිටල් A නම්. මේ p දාන්න ළමයි සම්භාවිතාව අංකණය කරන්න. හරි. එතකොට එම සිද්ධියේ තියෙන ප්‍රතිඵල ගන්න. එතකොට NA දැන් A ලෙස මම අරන් තින්නේ එක්ක අගේ ලැබීමේ සිද්ධිය. නැත්නම් සිරස ලැබීමේ සිද්ධිය. මොකක් හරි. බෙදීම නියදි අවකාශයේ තියෙන මුළු ප්‍රතිඵල ගන්න NS නේ මතකනේ. NS. ඉතින් මේක තමයි ළමයි අපි පාවිච්චි කරන සම්බන්ධය මේක රස වෑනෙන් කොටු කරගන්න. අමන් දැන් අහනවා මේකේ මෙම් පරීක්ෂණයේ කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයේ සිරස ලැබීමේ සම්භාවිතාව. සිරස ලැබීමේ සම්භාවිතාව. සිරසේව කීයක් තියනවද? එකයි තියෙන්නේ. එක. හරි නියදි අවකාශ මුළු ප්‍රතිඵල ගන්න 1යි 2යි. උත්තරේ කීයද? දෙකෙන් එකයි. සිරස ලැබීමේ සම්භාවිතාව දෙකෙන් එකයි. අගේ ලැබීමේ සම්භාවිතාවත් කීයද? අගේ ඒවා 1යි. සම්භාවිතාව එතකොට නේ නියදි අවකාශයේ ප්‍රතිඵල ඔක්කොම 2යි දෙකෙන් එකයි. සිරස ලැබීමේ සම්භාවිතාවත් දෙකෙන් එකයි. අගේ ලැබීමේ සම්භාවිතාවත් දෙකෙන් එකයි. අර එකම නැඹුරුතාවයක් තියෙන. එකම අගයක් නෙන්නේ සම්භාවිතාවට. මේ සමසේ බහුවයි. හරි. දැන් අපි බලමු ධාතු කැටයක් උඩ දැමීම. හරි 1 2 3 4 5 6 අංක යෙදූ සමබර ධාතු කැටයක්. උඩ දැමීමේ පරීක්ෂණය සලකන්න. ලියා ගන්න. උඩ දැමීමේ පරීක්ෂණය සලකන්න. හරි මම අහනවා අංක 2 ලැබීමේ සම්භාවිතාව කීයද? ඉස්සෙල්ලා අපි ලියමු මෙහෙම ඉන්න. මෙම පරීක්ෂණයේ නියදි අවකාශය ලියා දක්වන්න. මෙම පරීක්ෂණයේ නියදි අවකාශය ලියන්න. නියදි අවකාශය S වලින් ලියන්න. හරි 1 2 3 4 5 6 ඊට පස්සේ මම කියනවා අංක 2 ඉලක්කම ලැබීමේ සිද්ධිය. අංක 2 ඉලක්කම ලැබීමේ සිද්ධියේ සම්භාවිතාව කොපමණද? මොකද කරන්න ඕනේ? හරයට ලියන්නේ නියදි අවකාශයේ තියෙන මුළු ප්‍රතිඵල ගාන. NS කියන එකනේ 6යි. ඔක්කොම 6යි. 2 ඉලක්කම ලැබීමේ සම්භාවිතාවනේ අහන්නේ. මේකේ බලන්න 2 ඉලක්කම් තියෙන එකයි නෙමෙයි. 2 ඉලක්කම් එකයි. එහෙනම් සම්භාවිතාව කීයද? 6න් එකයි. 4 ඉලක්කම ලැබීමේ සම්භාවිතාවක් ගත්තත් ඒක කීයද? ඔක්කොම ප්‍රතිඵල 6යි 4 ඉලක්කම් එකයි 6න් එකයි. 5 වැඩිීමේ සම්භාවිතාවත් 6න් එකයි. 6 වැඩිීමේ සම්භාවිතාවත් 6න් එකයිනේ. 6 එකයි ඔක්කොම ප්‍රතිඵල 6යි. 3 පැත්ත වැඩිීමේ සම්භාවිතාවත් 6න් එකයි. 1 පැත්ත වැඩිීමේ සම්භාවිතාවත් 6න් එකයි. අර මේ එක තනි ප්‍රතිඵලයේ වීමේ සම්භාවිතාව ළමයි සමානයි. ඒකයි අපි කියන්නේ මේවා සමසේ බහුවේ ප්‍රතිඵලය. සමසේ බහුවේ සිද්ධි. එකම හැකියාවක් තියෙන. කාටවත් කියන්නේ වැඩි නැඹුරුතාවයක් නැහැ. මේක තමයි වැඩිපුර වැටෙනවා කියලා කියන්න බෑනේ. නේ වැඩිපුරම වැටෙන්නේ තුනිය පැත්ත. එහෙම කියන්න බෑනේ. මේ හැම සිද්ධියක්ම වීමට එකම හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ මම කියනවා මෙහෙම. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කැපිටල් B නම් මේවා බුලකොලක් තිබ්බේ. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කැපිටල් B නම් කැපිටල් B ලියා දක්වන්න අන්න. එතකොට මේකේ තියෙන
ඔක්කොම සිද්ධිය වලින් මේ ඔක්කොම ප්‍රතිඵල වලින් ඉරට්ටේ සංඛ්‍යාව වලට අහුවන ප්‍රතිඵල ටික ලියා ගන්න. මෙන්න 2 4 6. ඉතින් මම අහනවා B සිදුවීමේ සම්භාවිතාව. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව PB. කොහොම ලියන්නේ PB. ලියද්දි මතකද අර NS මෙතනට දාන්නේ NP. හරි මේක තමයි සාමයක ලියන්න ඕනේ නෑ ඉතින්. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ඇහුවාම මොකද කරන්න තියෙන්නේ? මේකේ තියෙන මුළු ප්‍රතිඵල ගාන 6යි. මේකෙන් ඉරට්ට සංඛ්‍යාව කීයක් තියෙනවද? 1 2 3යි. 1 2 3යි. 6න් 3යි. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. මේක සරල කරලා කියන්න. 6න් 3 සරල කරාම කීයද? 2න් 1යි. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ඔක්කොම ප්‍රතිඵල 6යි. ඔත්තේ සංඛ්‍යා 1 2 3ක් තියෙනවා. 6න් 3යි සරල කරාම කීයද? 2න් 1යි. හරි. ඊට පස්සේ මම කියනවා හරිද මේකේ වර්ග සංඛ්‍යාවක් නැත්නම් සම චතුරාශ්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඒතර ඔක්කොම ප්‍රතිඵල 6යි සම චතුරාශ්‍ර සංඛ්‍යා මොනවද? 1 අහු වෙනවා 4 අහු වෙනවානේ. එහෙනම් 1යි 2යි 6න් 2යි. සරල කරාම කීයද? 3න් 1යි. පැහැදිලිද? ඊට පස්සේ මම කියනවා දෙකට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඔක්කොම ප්‍රතිඵල 6යි දෙකට වඩා වැඩි ඒවා. මොනවද ගන්න පුළුවන් 3 4 5 6 1 2 3 4යි. හතරක් තියෙනවා. 6න් 4යි කියන්නේ කීයද? 3න් 2යි. පැහැදිලිද? ඒ ඔය වගේ අපිට ළමයි එක එක සිද්ධිවල ප්‍රථමක සංඛ්‍යාවක් කිව්වනම් 2යි 3යි 5යි අහු වෙනවා. 6න් 3ක් තියෙනවානේ 1යි 2යි 3යි. මේ ඔය වගේ එක එක ප්‍රතිඵලවල එක එක සිද්ධිවල සම්භාවිතාව අපිට හොයන්න තියෙනවා. හරි මම දැන් මේකේ ගණන් කීපයක් හදන්න ඕගොල්ලන්ගේ අභ්‍යාස මාලාවෙම හරි ටියුට් එකෙත් තියෙන තේ ගණන් ටික තියෙනවා. හොඳයි අපි එහෙනම් ගණන් ටික ඉක්මනට හදමු. හරි ළමයි දාන්න 24 4 අභ්‍යාස ඉක්මනට 24 4 අභ්‍යාස ටියුට් එකෙත් තියෙනවා. නැත්නම් ඕගොල්ලන්ගේ අච්චුරේ මේ ගණන් ටික තියෙනවා. හරි. ප්‍රශ්නාංක 1 ඉක්මනට මාත් එකම කරමු. අංක 1 සිට 6 තෙක් අංකයේ දූ සමබර ධනාකාර ධාතු කැටයක් උඩ දැමූ විට උඩට හැරී වැටෙන පැත්තේ අංකයේ සටහන් කිරීමේ පරීක්ෂණයකදී 1 ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් නියැදි අවකාශය ලියන්න. හරි එක එක ටක් ගාලා S අකුර දාලා නේ 1 2 3 4 කමද දාලා ලියන්න ඕනේ. මතකනේ කුලකයක අවයව ලියනවා වගේ ලියන්න ඕනේ. සගල වරහන් දෙකක් ඇතුලේ. ඔන්න ඔය පරීක්ෂණයේ ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල අංක 2. ඊට පස්සේ අහලා තිනවා NS n දැම්මහම මතකනේ. ඒකේ තියෙන මුළු ප්‍රතිඵල ගාන 1 2 ගණන් කරලා දාන්න මේ 6ක් තියෙනවා. ප්‍රතිඵල ඔක්කොම 6යි. අංක 3. ප්‍රමිලක්කම් 3 ඉරට්ටේ සංඛ්‍යාවක් වැටීම කැපිටල් A නම් ඒහි අවයව ලියා NA සොයන්නලු. ඉස්සෙල්ලා A ගේ අවයව ටික ලියන්න. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ වැටීම A නම් එයාගේ අවයව මොනවද? ඉරට්ටේ සංඛ්‍යාව මෙතන තියෙන 2 4 6 අවයව ටික ලිව්වා. ඊට පස්සේ NA කියන්නේ මේකේ තියෙන අවයව ගන්නනේ. ඒ කියන්නේ 1 2 3යි. NA 3යි. දැන් අපෙන් අහනවා A සිද්ධියේ සම්භාවිතාව. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවනේ. PA P දැම්මොත් සම්භාවිතාව. ඒක ලියද්දි මතකනේ. නියදී අවකාශ තියෙන අවයව ගන්න හරියට ලිව්වා. A සිද්ධියේ අවයව ගන්න ළමයට ලියන්න ඕනේ. මතකනේ. එම සිද්ධියේ අවයව ගන්න. එතකොට මෙතන 6න් කීයද? A නියදී අවකාශයේ ඔක්කොම අවයව 6යි. A සිද්ධියේ අවයව 3යි. 6න් 3යි කියන්නේ සරලම ආකාරයෙන් කියන්නත් ඕනේ. දෙකෙන් 1යි. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියේ සම්භාවිතාව. දැන් අහනවා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව අහනවා අන්තිමට. මේ ප්‍රථමක සංඛ්‍යාව මොනවද? 2 3 5නේ. එහෙනම් ඒකත් කීයද? 6න් 1යි 2යි 3යි තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යාව. ඔක්කොම ඒවා 6යි 6න් 3යි ප්‍රථමකනේ. 6න් 3ක් ප්‍රථමක. සරලව කරාම දෙකෙන් 1යි. ප්‍රශ්නාංක 2. හරි ඉක්මනට අපි හදමු. 2 1. ටක්කල් මේ හදුවා කියලා. මේ විභාගයේ ඉන්නේ ඔය වගේ ගණන් ඉක්මනට හදා ගන්න පුළුවන්. A B C D E F G H බලන්න එතන A B C D E F G H නේ 8ක් තියෙනවානේ. ලෙස ලියන ලද සමාන කාඩ්පත් 8ක් ඇති බෑගයකින් අහමු ලෙස කාඩ්පතක් ගැනීමේ පරීක්ෂණයකදී නියදී අවකාශය ලියන්නලු. එහෙනම් අපි නියදී අවකාශය ලියමු S දාලා ප්‍රමිලක්කම් එක. හරි සමල වරහන් ඇතුලේ. එතකොට මේකේ අර අකුරු ටිකම ආවනේ A B C D E F G H. ඔන්නෝම ගහලා තියෙන මේ වගේ කාඩ් වල ළමයි. මෙන්න A ගහපු කාඩ් එක, මෙන්න B ගහපු කාඩ් එක, මෙන්න C ගහපු කාඩ් එක, මෙන්න D ගහපු කාඩ් එක. හරි ඔය වගේ කාඩ් පත් 8ක් තියෙනවා නේ. E ගහපු, F ගහපු, හරි G ගහපු, H ගහපු ඔහොම කාඩ් පත් 8ක් බෑග් එකකට දාලා කලවම් කරලා තියෙනවා. ඉතින් අත දාලා අපි අරන් බලනවා මොකද්ද ලැබෙන කාඩ් එක කියලා.
ඔය ඉලක්කම් ඔය මේ ඉංග්‍රීසි අකුරු 8න් එකක් තමයි එන්නේ. නේ ස්ථිරව කියන්න බෑනේ මේකේදී කියලා. හැබැයි මේ 8න් එකක් තමයි එන්නේ. මෙන්න එන්න පුළුවන් අකුරු ගහපු කාඩ්පත් වල අකුරු. ටික තමයි ලියන්න ඕනේ නියදී අවකාශයට. P අකුර සහිත කාඩ්පත ලැබීමේ සම්භාවිතාවන්. B අකුරු සහිත කාඩ්පත ගත්තාම B අකුරු එකයි දෙන්නේ. ඔක්කොම පරීක්ෂණයේ දිනවා ප්‍රතිඵල 8ක්. නේ? හරි ඔක්කොම 8ක් තියෙනවා. 8න් එකක් තමයි B අකුරු තියෙන්නේ. ඔක්කොම අකුරු 8යි 8න් එකයි B අකුරු. 8න් එකයි සම්භාවිතාව. ඊට පස්සේ අහනවා ස්වරාක්ෂරයක් සහිත කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව. රෝම ඉලක්කම් තුන. ස්වරාක්ෂර මොනවද? A E I O U නේ. අන්න ඒ වලින් බලන්න මෙතන තියෙන ස්වරාක්ෂර A E විතරයි අහුවෙන්නේ. එහෙනම් 8න් කීයද? ඔක්කොම මෙතන ප්‍රතිඵල 8න් ස්වරාක්ෂර තියෙන දෙකයිනේ. A අකුර අහුවෙනවා E අකුර. නේ? ස්වරාක්ෂර ටික දන්නවනේ ඉංග්‍රීසි ඔසේ ස්වර 8න් 4යි. සම්භාවිතාව සරල කරාම 4න් 1යි. සරලම ආකාරයෙන් ලියන්නත් ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ අහනවා K අක්ෂරය ලැබීමේ සම්භාවිතාව. කොහොම ඉලක්කම් තුන. දැන් ළමයි ඔක්කොම ප්‍රතිඵල 8යිනේ. K අකුරු මේකේ තියෙනවද? K අකුරක් අහපු කාඩ් එකක් නැහැනේ. එහෙනම් බිඳුවයිනේ. 8න් බිඳුවයි කියන්නේ තියෙන බිඳුවයි. K අකුරක් සහිත කාඩ් පදක් ලැබෙන්නේ නැහැ. ස්ථිරව මේක වෙන්නේ නැහැ. අන්න දැක්කද? ස්ථිරව වෙන්නේ නැත්තම් ඒකේ සම්භාවිතාව තමයි බිඳුව ලෙස ඇවිල්ලා තියෙන්නේ. අපි කලින් ඉගෙන ගත්තා. ස්ථිරව වෙනවනම් හරිද? මොකක් හරි අකුරක් හරි ලැබෙනවා නම් මොකද වෙන්නේ? අත දාලා ගද්දී අකුරක් සහිත අංකයක් ලැබීම කිව්වනම් නේ මොකක් හරි අකුරක් ගහපු කාඩ් එකක් එනවනේ ස්ථිරව වෙනවා. එතකොට 1යි 8න් 8යි. 8න් 8යි කියන්නේ මොකක් හරි අකුරක් සහිත කාඩ් පතක් ලැබීමේ සම්භාවිතාවය වුණා ඔක්කොම 8යි 8න් 8යි කියලා ලියුණා 8න් 8යි කියන්නේ 1යි. ස්ථිරව වෙනවනේ. K අකුර ගහපු කාඩ් පතක් ඕකේ නෑ දාලා. ඒකෙන් දෙක වෙන්නේ නෑ ස්ථිරවම. හොඳයි. ඊට පස්සේ ප්‍රශ්නාංක අපි එමු තමයි 3නේ. ප්‍රශ්නාංක 3ට එන්න. ඉතින් මේ වගේ ප්‍රශ්න අපිට හදාගන්න විභාගෙට ආවහම පුළුවන් වෙන්න ඕනේ. හරි අසීරු ප්‍රශ්න නෙමෙයි. ඉතින් මේවා නේ සම්භාවිතාව කියන පාඩම වැදගත්. 10 පන්තියට ගියාමත් තියෙනවා 11 පන්තියට ගියාමත් තියෙනවා. ඉතින් මේ ටික හරියට තේරුම් ගන්න ඕනේ ඊළඟ අවුරුද්දේ දැන් 10 පන්තියට ගියාමත් මේ පාඩම අපිට ආයි තියෙනවා. මෙතනින් එහාට තියෙන කොටස් සම්භාවිතාව පාඩමේ. හරි. ඊට පස්සේ තියෙනවා ළමයි 3. 1 සිට 25 තෙක්. මේ තෙක් කිව්වහම 25ත් අහු වෙනවා. අංකයේදී සමාන කාඩ්පත් 25ක් දාලා පෙට්ටියක් තුල. ඉන්න අහමු ලෙස අපි කාඩ්පතක් ඉවතර ගැනීමේ පරීක්ෂණය. හරි මේකේ දැන් නියුදී අවකාශය ලියන්න කිව්වොත් ළමයි ලියන්න එනවා 1 2 3 4 5 25 වෙනකම් ඈ. වෙලාවට ඒක කියලා නෑ ලියන්නනේ. පොතේ ඉඩක් මදි එහෙම කිව්වනම්. ඊට මදි වගේ ආවොත් පේලි දෙකක තුනක හරි ලියලා දාන්න. සංගලවරහන් දාන්න දෙපැත්තෙන්ම කමාදදා ලියන්න ඕනේ. අංක 8 සහිත කාඩ්පත් ලැබීමේ සම්භාවිතාව. ඔක්කොම කාඩ්පත් 25යි 8 ඉලක්කම් ගහපු ඒවා එකයි තියෙන්නේ. 8 ඉලක්කම ගහපු කාඩ්පත් එකයි තියෙන්නේ. ඔක්කොම කාඩ්පත් 25ක් තියෙනවා. 25න් එකයි. පහේ ගුණාකාරයක් සහිත කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව. ඔක්කොම ඉලක්කම් 25ක් තියෙනවා. ඕකෙන් පහේ ගුණාකාර වලට අහුවන කාඩ්පත් මොනවද? 5, 10, 15, 20, 25. පහක් අහු වෙනවා. පහේ ගුණාකාර සහිත ඉලක්කම් 5ක් තියෙනවා. 25න් 5 සරල කරාම කීයද? හරිද? 5න් එකයි. සරලම ආකාරයෙන් තියන්නේ 3. ඔත්තේ සංඛ්‍යාවක් සහිත කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව. ඔත්තේ සංඛ්‍යා කීයක් වෙනවද? 1 ඉඳන් 25 තෙක්. ඈ ඔත්තේ සංඛ්‍යා 13ක් කියනවනේ. 25න් 13යි. සරල කරන්න බෑ. 12ක් තමයි ඊළාට සංඛ්‍යා එන්නේ. මම කොට ගණන් කරලා බලන්න 1 3 නේ 1 3 5 7 9 හරි 11 13 හරිද 15 17 19 හරි 21 හරි 21 23 25. ඔව් 13ක් කියනවා. ඊළාටේ සංඛ්‍යා නම් 12යි එන්නේ නේ. ඔතන හරි ඔත්තේ සංඛ්‍යා 13ක් කියනවා. 25න් 13යි. ඊට පස්සේ කියලා කියනවා සමචතුරස්‍ර සංඛ්‍යාවක් සහිත කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව. ඔක්කොම කාඩ්පත් 25යි නේ. සමචතුරස්‍ර සංඛ්‍යා මොනවද? 1 25 තෙක් තියෙන සමචතුරස්‍ර සංඛ්‍යා 1 4 9 16 25ක් වෙනවනේ. එක් වරක් 1 1යි දෙවරක් 1 4යි තුන් වරක් 3 9යි හතර වරක් 4 16යි පස් වරක් 5 25යි. ඈ 25න් 5යි තමයි. 25න් 5 සරල ආකාරයෙන් තියන්න ඕනේ. මතක තියාගන්න හැමතිස්සෙම සරලම ආකාරයෙන් තියන්න. 5න් 1යි. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ 4 වෙනි ගන්න. අන්න. අර මම මේ වගේ කලින් කියවනේ අර කාර්බෝන එකක් නේ. ඔය ඊතලයේ ගහලා තියෙනවා එනම. ඒක නම් ඇතුළේම ඊතලයේ තියෙන්නේ. ඊතලයේ කරගෙන්නේ අරක කරගෙලා ඊතලයේ පැත්තට ඉන්න ප්‍රදේශය තමයි අහන්නේ නේ. හරි. මේක දැන් අහලා දිනවා ළමයි රූපයේ දැක්වෙන උපකරණයේ දර්ශකයේ ඊතලයේ කැරකූ විට ඊතලයේ පිහිටීම අනුව පහත සඳහන් එක් එක් අවස්ථාවේ සම්භාවිතා සොයන්න. හරිද?
එතන ගොඩක් මේ තද නිල් වර්ණයේ සහිත කේන්ද්‍රී ඛණ්ඩය තුල ඊහිස නැවතීම. රතු මෙතන මගේ මේ ටියුට් එකේ නම් එතන හොයන්න බෑ රූපේ ඔයගොල්ලෝ පොඩක් එක බලන්න. හරිද? මේකේ මට මේ අච්චුපතේ පැහැදිලිව තියෙනවා. මේ නිබන්ධනයේ ඒ පාට හොයාගන්න බෑ. හරි මම ඒක දැන් එක් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒක හදාගන්න පුළුවන්. අච්චුපතේ බලන්න හරියටම පින්තූරයේ ඇති පහ. මෙතන කියලා තියෙනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සඳහා දී ඇති පිළිතුරු පහෙන් නිවැරදි ඒවා ඇත්තේ ඒකකි. බහුවර්ණ වල දැන් ඕගොල්ලන්ට නම් එන්නේ බහුවර්ණ හතරයිනේ. හතරෙන් මේ බහුවර්ණයේ උත්තර හතරක් තියෙනවානේ. නේ? තුනක් වැරදි ඒවා එකක් හරි ඒවා. මේක කියන්නේ උත්තර පහක් තියෙනවලු. ඒකෙන් එකයිලු හරි. එතකොට පිළිතුරු නොදන්නා ප්‍රශ්නයකට යා නේ අර ඔයගොල්ලෝ කනාෂොට් ගහන්නේ නේ. දැන් ඔයගොල්ලෝ විභාගෙදී නේ බහුවර්ණ ප්‍රශ්නයක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්නේ උත්තර දැන් ඔයගොල්ලන්ට තියෙනවද හතරයි තියෙන්නේ නේ. හැබැයි මේකේ නම් කියනවා උත්තර තියෙනවා මේ පහක්. ඔන්න. උත්තර පහක් තියෙනවා. උත්තර පහක් තියෙනවා ඉලක්ක ගහන්න තියෙන්නේ. හරි උත්තරේට අපි දන්නේ නැහැ. ප්‍රශ්නේ අපි ඉතින් කන ගහනවා කියන්නේ. හරි ඉතින් මම දන්නේ නැහැ 1ද 2ද 3ද 4ද 5ද. මොකක්ද දන්නේ හරි උත්තරේ. මම ඉතින් කන ගහනවා. 2ට හරි 3ට හරි. අපි දන්නේ ඒක හරි ගන්නත් පුළුවන් හරි උත්තරේ වෙන්නත් පුළුවන් ප්‍රශ්නෙට ඒක වැරදෙන්නත් පුළුවන්. එකයි මෙතන හරි උත්තර තියෙන්නේ. එතකොට මෙයා කියනවා ඔහුගේ පිළිතුර නිවැරදි වීමේ සම්භාවිතාව. නේ? ඒතර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර පහක් තියෙනවා මේ ඒ ප්‍රශ්නේ. හරි පිළිතුර නොදන්නා ප්‍රශ්නයකට පිළිතුර දන්නේ නැහැ. පිළිතුර ඒතර අපෙන් අහනවා ඔහුගේ පිළිතුර. අපි දැන් මේ ඊට ගැහුවාම ඔක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් නේ. ඔහුගේ පිළිතුර නිවැරදි වීමේ සම්භාවිතාව. ඔක්කොම මේකේ පහෙන් තියෙන උත්තර. පහෙන් මේ මොකද වෙන්නේ? පහෙන් එකයිනේ. අපි එහෙකට නේ ගහුවේ. හරි එහෙකට ගහපු ඉඳන් ඉතින් මෙතන එකයි ලකුණු කරේ. ලකුණු කරපු උත්තරේ මොකක් හරි එහෙකට ලකුණු කරන්නේ උත්තර පහෙන්. ඔහුගේ පිළිතුර හරියීමේ සම්භාවිතාව පහෙන් එකයි. ඔහුගේ පිළිතුර වැරදීමේ සම්භාවිතාව. මම කියන්නේ වැඩිපුර සම්භාවිතාව ඉන්නේ වැරදි පැත්තට. මොකද හතරක් තව තියෙනවනේ. වැරදීමේ සම්භාවිතාව 1 2 3 4යි. පහෙන් 4යි. කියන කණහ ගෙවුවාම ළමයි හරියීමේ සම්භාවිතාවද වැඩි වැරදීමේ සම්භාවිතාවද වැඩි. වැරදීමේ සම්භාවිතාව වැඩි. නේ? ඒක තවත් මොකද වෙන්නේ දැන් මේකේ දැන් උත්තර ගන්න තවත් වැඩි කරලා දුන්නොත් එහෙම තවත් වැරදීමේ සම්භාවිතාව වැඩි වෙනවා. හරි. දැක්කද? හොඳයි. ප්‍රශ්නාංක 6 සර්ව සම වූ පබළු අතරින් 3ක් රතු පාටින්ද 2ක් කළු පාටින්ද 5ක් සුදු පාටින්ද ඇත. අන්න බෑග් එක සයිස් පබළු හරිද? බෑග් එකකට දාලා තියෙනවා. හැබැයි පාට වර්ග 3කින් තියෙන්නේ. මේ බෑග් එකේ හිතන්න ප්‍රශ්නාංක 6. හරි මේ බෑග් එකේ පබළු. හරි. පබළු බලන්න ඔක්කොම කීයක් තියෙනවද? හරි පබළු ඔක්කොම මේකේ තියෙනවා 10ක් නේ. හරි පබළු 10ක් තියෙනවා. මේකේ තියෙන පබළු මොනවද ළමයි? 3ක් සර්ව සමයව 3ක් රතු 3ක් තියෙනවා. කළු තියෙනවා 2ක්. සුදු 5ක් තියෙනවා නේ තියෙන්නේ. හරි. ඔක්කොම 10ක් තියෙනවා. හරි. එතකොට රතු පබළුවක්. දැන් මේක ළමයි නියදී අවකාශ ලියන්න කියලා නෑ. මම නියදී අවකාශ ලියුවොත් කොහොමද ලියන්න වෙන්නේ? රතු නේද? 3ක් තියෙනවා. R1, R2, R3. රතු පළවෙනි පබළුව, රතු දෙවෙනි පබළුව, රතු තුන්වෙනි පබළුව. කළු 2ක් තියෙනවා නේ. B1, B2. කළු 1, කළු 2. සුදු හරිද අපි white ඉඳ W1, W දෙවෙනි එක නේ. සුදු තුන්වෙනි එක, සුදු හතරවෙනි එක, සුදු පස්වෙනි එක. නියදී අවකාශ ප්‍රතිඵල 10ක් එනවා. රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාව ප්‍රමිලක් ගන්න එක. ඔක්කොම ප්‍රතිඵල 10න් රතු කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 10න් 3යි. හරි ලේසි. නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාව ඔක්කොම ප්‍රතිඵල 10න් නිල් තියෙනවා. නිල් නෑනේ මේකේ. නේද? රතු 3යි ඔව්. කළු 2යි සුදු නේ. නිල් නෑ. එහෙනම් 10න් බිඳුවයි. ඒ කියන්නේ නිල් පාට පබළුවක් ලැබෙන්නේ නෑ ඔකේ. බිඳුවයි. වෙන්නේ නෑ x තියරෝම. ඊට පස්සේ ආලා තියෙනවා මෙතන රතු හෝ එතන නිල් පබළුවක් නේ. හරි. රතු පබළුවක් හරි. ඊට පස්සේ කියලා තියෙනවා රතු හෝ සුදු හෝ පබළුවක් ලැබීමේ සම්භාවිතාව. ඒ කියන්නේ රතු එකක් ලැබුණත් අපිට ගන්න පුළුවන් නිල් එකක් ලැබුණත් ගන්න පුළුවන් නේ. රතු හෝ සුදු හෝ. රතු පබළු ලැබෙන අවස්ථාවක ගන්නත් පුළුවන්. 1 2 3යි සුදු පබළු ලැබෙන ඒවා ගන්නත් පුළුවන්. එතනත් එතකොට බාන 1 2 3යි 4යි 5යි 6යි 7යි 8ක් එනවා. 10න් ගන්න බැරි අර කළු ඒවා විතරයි නේ. 10න් 8යි කියන්නේ සරල කරාම 5න් 4යි. රතු හෝ සුදු හෝ පබළුවක් ලැබීමේ සම්භාවිතාව. කළු පබළුවක්
ලැබීමේ සම්භාවිතාව කළු බබළුවක් රෝම ඉලක්කම් 4. කළු බබළුවක් ලැබීමේ සම්භාවිතාව කළු කීයද? 10න් කළු බබළු ඔක්කොම 10යිනේ. 10න් 2යි. සරල කරාම කීයද? 5න් 1යි. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් මේ සමහර ප්‍රශ්න වල තමයි දැන් මේක නන්නේ නොලැබීමේ සම්භාවිතාව අහනවා. දැන් කළු බබළුවක් ලැබීමේ සම්භාවිතාව 10න් 2යි ළමයි. කළු බබළුවක් නොලැබී සම්භාවිතාව කීයද? ඒ වෙන වර්ණයක් ලැබීම නේ. දැන් කළු වර්ණ සහිත ඒවා 2යිනේ තියෙන්නේ 10න්. කළු වර්ණ නැති ඒවා 10න් 8ක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න. කිසියම් සිද්ධියක සිදුවීමේ සම්භාවිතාව දුන්නාම ඒකේ සිදු නොවීමේ සම්භාවිතාව ගන්නත් පුළුවන්. කළු වර්ණයක් සහිත බබළු 2යිනේ 10න්. කළු වර්ණයක් ලැබීමේ නොමැති වීමේනේ කළු වර්ණයක් ඒ කියන්නේ මෙතන අහන්නේ ලැබීමේනේ. නොලැබීමේ සම්භාවිතාව වුවොත් දැන් 10න් බබළු ඔක්කොම බබළු 10න් 2යිනේ කළු වර්ණය ගහලා තියෙන්නේ. කළු වර්ණ නැති ඒවානේ 8ක් තියෙන්නේ නේ. එහෙනම් කළු වර්ණයේ සහිත බබළුවක් නොලැබීමේ සම්භාවිතාව වුවොත් 10න් 8යි. සරල කරොත් කීයද? 5න් 4යි. දැන් හිතන්නකෝ මෙතන රෝම ඉලක්කම් එක රතු වර්ණයේ සහිත බබළුවක් ලැබීමේ සම්භාවිතාව 10න් 3යි. රතු වර්ණයේ සහිත බබළුවක් ලැබීමේ සම්භාවිතාව 10න් 3යි. රතු වර්ණයක් සහිත බබළුවක් නොලැබීමේ සම්භාවිතාව 10න් කීයද? දැන් 10න් ඔක්කොම බබළු 10යි. 10න් 3ක්නේ රතු වර්ණේ තියෙන ඒවා. රතු වර්ණ නැතිව 10න් කීයක් තියෙනවද? 7ක් තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. ඒක තමයි අපිට වැදගත් වෙනවා මේ එක අවස්ථාවල මේ සිදුවීමේ සම්භාවිතාව, සිදු නොවීමේ සම්භාවිතාව. හරි? දැන් 10 පන්තියට ගියත් අපිට ගණන් වල හම්බ වෙනවා. හොඳයි. ඒ ටික ඕගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕන ළමයි මේක මම 22 1 24 1 24 2 ඒවා මම කියන්නේ මොකද ඒවා ලේසියිනේ. හරිද? ගැටලුවක් නැහැ. 24 3 ඒක අහලා තිනා මේ එක එක පරීක්ෂණයට අදාළ ප්‍රතිඵල සමසේ බහුවේද නැද්දනේ. දැන් සාමාන්‍ය සමසේ බහුව වෙන්නේ අර කාසි නොනගුරු කාසියක් නේ. ඊට පස්සේ සවිදි සමබර චතුස්තලයක්. චතුස්තලය කියන්නේ ළමයි ත්‍රිකෝණාකාර මුහුණක් හතරක් තියෙන එකනේ. මතකනේ? ත්‍රිකෝණාකාර මුහුණක් හතරක් තියෙන්නේ. හරි. ත්‍රිකෝණාකාර මුහුණක් හතරක් තියෙන චතුස්තලයක් පැති හතරම ත්‍රිකෝණාකාර එක සයිස්. ඒතකොට 1 2 ඔහම අංක ගහලා තියෙනවනේ. ඒකෙත් ළමයි මේ ප්‍රතිඵල හතරක් තියෙනවා. එක පැත්ත, දෙක පැත්ත, තුන පැත්ත හිටින්න පුළුවන් නේ පොළොව පැත්තට. ඒතකොට ඒකෙත් ළමයි එකම හැකියාව තියෙන්නේ. හරි දැන් ඝනකයක් ගත්තත් නේ ධාතු කැටයක් ගත්තත් සමබර ධාතු කැටයක් හින්දා මේ එක පැත්තකටවත් වැඩි නපුරුවක් නැහැ. නේ නොනපුරු කාසි නේ සමබර ධාතු කැටයක් ගත්තත් නේ පැති 6ම එක සයිස් නේ. හැබැයි ළමයි ඝන කාව්‍යයක් ගත්තොත් මොකද වෙන්නේ? අන්න ඝන කාව්‍ය ළමයි මේ සමබර නැහැ. තේරුණාද? මේ ඝන කාව්‍යයක් අරන් අපි නිකන් අංක ගහලා උඩ දාලා බලන්නකෝ. වැඩිපුරම හිටින්නේ මොනවද? මොන පැත්තද? අර ඝන කාව්‍යයක් අරන් ගත්තොත් දැන් මේ පැත්ත 1 හරි 2 හරි 3 4 ඔහොම පැති වල ගහලා දාන එහා පැත්තේ 5ට 6. දැන් ඝන කාව්‍යයක් අරන් ළමයි උඩ දැම්මොත් ඒක මොකද්ද? සසම්භාවී පරීක්ෂණයක් නෙමෙයි. මොකද ඒකේ වැඩිපුරම වැටෙන්නේ අර පළල් පැත්තනේ. ඝන කාව්‍යයක් උඩ දාලා බලන්නකෝ. ඝන කාව්‍යයක් උඩ දැම්මහම වැඩිපුර හිටින්නේ පළල් පැත්තේ. මේ පැති දෙක පළල් නම් ඒ පැත්ත යටට හෝ උඩට තමයි හිටින්නේ. ඒතකොට ඒක තමයි වැඩිපුර වාර ගන්නකදී අපිට ලැබෙන්නේ. ඒව අපි ගන්නෙ නෑ මේ පරීක්ෂණය කරන්න සසම්භාවී පරීක්ෂණ වලට. ඝනකයක් සම්බර නොනගුරුදා මේ ධාතු කැට කාසි හරි සවිදි චතුස්තලය ඒව ගන්න පුළුවන්. ඝන කාව්‍ය ගන්න බෑ. ඝන කාව්‍ය ළමයි පළල් පැත්ත වැඩිපුරම යට පැත්තට හිටිනවා. උඩ පැත්තට අතර පළල් පැත්තක් නේ හිටින්නේ. යට පැත්තටයි උඩ පැත්තටයි සමානයි. හිටියාම උඩ දාලා දැරියාම නේ. ඒතර ඒකේ වැඩිපුර ලැබෙන්නේ මේ පළල් පැත්ත සහිත අංගේ තමයි. ඒව අපි ගන්නෙ නෑ මේ සසම්භාවී පරීක්ෂණ වලට. හරි. ඒවා මොනවාද? එතකොට සමසේ බහුව ප්‍රතිඵල නෙමෙයි ඈ. හරිද? සමසේ බහුව ප්‍රතිඵල නෙමෙයි. හරි? පරීක්ෂණය වලට ගත හැකියි. සමසේ බහුව ප්‍රතිඵල වලට එන්නේ නැහැ. හොඳයි. එතකොට දැන් අපි මෙතනින් ළමයි අපි අද කතා කරේ මේ ඔයගොල්ලන්ගේ අර ටියුට් එකේ අපි දැන් අලුත් ටියුට් එක ඊට පස්සේ දෙන්න ඕනේ ඊළඟ පාඩම් ටික අවසාන පාඩම් තව 4ක් 5ක් වගේ තියෙන්නේ නේ. සම්භාවිතාව පාඩම 24 වෙනි පාඩම මෙතනින් දැන් ඉවර වෙනවා. අපි ඊළඟ පාඩමේ ළමයි ඔයගොල්ලෝ මේක බලලා වීඩියෝස් ටික මේ බලලා ඔක්කොම ගණන් ටික හදලා කම්ප්ලීට් කරන්න නෝට් එකක් ලියලා යාළුවන්ට කියන්න ඔයගොල්ලන්ගේ පන්ති වල ඉස්කෝලේ අර ඕනම යාළුවෙක්ට මේ වීඩියෝස් බැලුවා හැකිද මේ දවස්වල ප්‍රශ්නක් තියෙනවා එක එකයි නේද කොරෝනා ප්‍රශ්න හින්දානේ ඒකින්දා ඔයගොල්ලන්ට උදව්වක් වශයෙන් තමයි ලංකාවේ ගොඩක් ළමයි බලනවා ඉතින් හැම ළමයෙක්ටම ජොයින් වෙලා බලන්න පුළුවන් ගෲප් වලට ජොයින් වෙන්න කියන්නේ ඒවල ටියුට්ස් නිබන්ධන හරි පේපර්ස් ඒවා ඔක්කොම දාලා සාකච්ඡා කරනවා ඉතින් මේ දවස් ටිකේ දැන් ඉස්කෝලේ පටන් ගන්නකම් පන්ති යනවා පටන් ගන්නකම් හරි පන්ති වලට ඔයගොල්ලන්ට පටන් ගත්තට පස්සේ මෙතනින් අපි දැන් වීඩියෝ වල කරපුවා ආයි කරන්න යන්නේ නැහැ වෙලාවක් නැහැනේ සමහරවිට ජනවාරි පටන් ගන්න දැන් ආයි ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට පන්ති පටන් ගන්න වෙන්නේ අපිට දැන් 10 මේ 9 ඉන්න අයනේ ඔයගොල්ලෝ 9 ඉන්න අයට පටන් ගන්න වෙන්නේ ආයි 10 පන්ති ඒවා
9 ටික ආයි දැන් මේකයි වීඩියෝස් වලින් වීඩියෝස් 3-4කින් 5කින් ඉවර කරන්න හදන්නේ. වෙලාවක් නැන්නේ. අලුතෙන් පන්ති පටන් ගද්දි. ඉතින් යාළුවන්ටත් කියන්නේ අලුතෙන් පන්ති වලට ඉන්න අය. හරි මිනෝංගඩ සහ කෙහෙල්ලැල්ලේ. හරි මිනෝංගඩ ඇක්මි ආයතනයේ සහ අපේ කෙහෙල්ලැල්ල ආයතනයේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන් යාළුවන්ට කියන්න. දැන් ඉතින් ඔයගොල්ලන්ට ලංකාවේ ඕන ළමයින්ට මේ වීඩියෝස් බලන්න පුළුවන් ගෲප් වලට සම්බන්ධ වුණාට පස්සේ. හොඳයි එහෙනම් ඊළඟ පාඩමෙන් හම්බෙමු ළමයි. හොඳට වැඩ කරන්න සුබ දවසක් සියලු දෙනාට. We'll go through the wastelands, through the highways, and on we'll go. Finding life along the way, melodies we haven't played. No,